රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය විසින් සංවිධානය කරනු ලබන අසිරිමත් රුවන්මැලි මහා සෑ වන්දනාව රුවන්මැලි මහා සෑ මළුවේදී ඔක්තෝබර් මාස 25 වන සෙනසුරාදා සවස් 4 සිට රාත්‍රී 10 දක්වා ඒ අසිරිමත් වූ රුවන්මැලි මහා සෑ රජුන් උදෙසා කප්පුක පූජාව ආලෝක පූජාව නෙළුම් මල් පූජා කිරීම බුදු පිළිම වහන්සේ නමක් මහා සෑයට පූජා කිරීම කිරිපිඩු පූජාව ගිලන්පස පූජාව සුමතුර ධර්මදේශනය සුදුවතින් සැරසි සුදු නෙළුම් මල් වට්ටියක් සමග සදහැ සිතින් ඔබත් එක්වන්න බැතිබර මාධ්‍යදායකත්වය ශ්‍රද්ධා රූපවාහිනිය සමගින් ශ්‍රද්ධා ගුවන් විදුලිය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට අපට අවස්ථාවක් උදා වෙනවා නම් එය කොයිතරම් ලාභයක්ද? ඒ වගේමයි ඔබට මතක් කළ යුතුයි. අප මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය තුළදී එහෙම නැත්නම් දුර්ලභව ලබාගත් මේ මනුෂ්‍ය ජීවිතය තුළදී ගුණධර්ම දියුණු කරන ගමන් අපට හැකියාවක් තියෙනවා නම් අපේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගලපා ගන්නට ඒක ඊටම වටිනා කාරණාවක්. ඉතින් අද දවසේදී අප සූදානම් එලෙස අපේ ජීවිතයට පුණ්‍ය ගංගාවක් ගලන්නා වූ සුවිශේෂී පුණ්‍ය කර්මයක් ගැන සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම අප ඔබට මතක් කළ යුතුයි මේ පුණ්‍ය කර්මය අපි සියලු දෙනාටම වැදගත්. විශේෂයෙන්ම රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විසින් තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මයේ සංවිධානය කරන්නේ. අප ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. විශේෂයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ මාධ්‍ය දායකත්වයේ යටතේ තමයි මේ සුවිශේෂී පුණ්‍ය කර්මය සංවිධානය වන්නේ. ඉතින් ඒ කාරණාව සිහිපත් කරමින් අද දවසේදී අපි මේ සුවිශේෂී පුණ්‍ය කර්මය ගැන සාකච්ඡා කරන්නට මේ සුවිශේෂී පුණ්‍ය කර්මය ගැන ඔබත් සමග වදම් පෙළක් හෝ ඔබට අවශ්‍ය ඒ කරුණු දැනගන්නට අවස්ථාව උදා කර දෙන්නට අප සූදානම්. මේ මොහොතේදී අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට පැමිණලා තිනවා රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමා වෛද්‍ය UMM සමරනායක මහත්මයා. එතුමාව බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ත්‍රිවංශ සරණයි නම බුද්ධාගමතුමාට. ඒ වගේම ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී කුමුදු කුමාරි ජයකොඩි මහත්මිය මේ මොහොතේදී අපත් සමග සම්බන්ධ වෙනවා. ඔබතුමියටත් ත්‍රිවංශ සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සේනක හේරත් ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ත්‍රිවංශ සරණයි නම බුද්ධාගමතුමාට. ඒ වගේමයි හදිසි ප්‍රතිකාර ඒකකයේ බාර හෙද සොයුරිය වාසනා පල්පාගම ඔබතුමියවත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. ත්‍රිවංශ සරණයි නම බුද්ධාය. ඒ වගේමයි හදිසි ප්‍රතිකාර ඒකකය හෙද නිලධාරී වරුණ ප්‍රසාද් ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා. නම බුද්ධාය. අප සූදානම් අද දවසේදී මේ සුවිශේෂී පුණ්‍ය කර්මය ගැන ඔබත් සමග සාකච්ඡා කරන්නට. විශේෂයෙන්ම මේ පුණ්‍ය කර්මය 25 වෙනිදා පැවැත්වෙනවා. ඊට කලින් තවත් විශේෂ වැඩසටහන් රාශියක් පැවැත්වීම නියමිතයි. ඒ ගැන අප සාකච්ඡා කරමු. ඊට කලින් අප අධ්‍යක්ෂකතුමා වෙත යොමු වෙන්නට සූදානම්. විශේෂයෙන්ම දැන් රාගම ශික්ෂණ රෝහල තුළ විශේෂයෙන්ම බොහෝ දෙනෙක් රෝහලට පැමිණලා ප්‍රතිකාර ලබා ගන්නවා. විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාරක ඒකකයට බොහෝ දෙනෙක් පැමිණෙනවා. ඉතින් ඔවුන්ගේ ජීවිතවල සුවපත්භාවය උදෙසා කටයුතු කරන අතරතුර ඔවුන් මේ ලබා ගන්න යන පුණ්‍ය කර්මය එහෙම නැත්නම් මේ ලබා ගන්න යන සුවිශේෂී පුණ්‍ය කර්මය ගැන අප සාකච්ඡා කළ යුතුමයි. අප මේ වන්දනාව විශේෂයෙන්ම වන්දනාවක් කියන්නේ අපි සියලු දෙනාටම වැදගත් වෙන දෙයක්. මම ඔබතුමාගෙන් අසන්නට කැමතියි දැන් මේ වන්දනාව බොහොම වැදගත් අපිට. මේ වන්දනාව තුළ මේ රෝහලටත් වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම කුමක්ද? අපි ඒ ගැන මුලින්ම කතා කරමු. රාගම රෝහල කියන්නේ විශාල රෝහලක්. කාර්ය මණ්ඩල පැත්තෙන් ගත්තාම කාර්ය මණ්ඩලය 3000කට ආසන්න ප්‍රමාණයක් සේවය කරන ස්ථානයක්. රාගම රෝහලේ අපේ එදිනදා බෞද්ධ කටයුතු වලදී විශේෂයෙන්ම අපේ තියෙන බෞද්ධ සමිතියක්. ඒකෙන් හැමදාම හැම මාසයකට වරක්ම අපි බෞද්ධ සංවිධාන හැම පොය දිනකම සංවිධාත්මක සිදුවෙන ස්ථානයක්. ඒ වගේම අද දින මේ පැවැත්වෙන විශේෂ වූ මේ වන්දනාව රාගම රෝහලේ මූලික ප්‍රතිකාර ඒකක මුල් කොටගෙන තමයි මේ වන්දනාව ඇත්ත වශයෙන්ම පටන් ගන්න තියෙන්නේ. සෑහෙන කාලයක් ඉඳලා මේක පටන් ගන්න තියෙන්නේ.
ඒකෙදී ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඉදිරියේදී පැවැත්වෙන මේ දින තුන ඒ කියන්නේ 23 24 25 කියන දින තුනදී විශේෂ වන්දනා මෙහෙවරක් පටන් ගන්න තියෙන ඒ යටතේ තමයි මේ අපි යොදාගෙන තියෙන රුවන්වැලි සෑ වන්දනාව පූජාව ඒක අංශ කීපයකින් සමන්විතයි. එදී පළවෙනි දවසේ අපි පිළිම වහන්සේ නමක් වැඩම කරවලා ඒකට පුදු පූජා පාත්‍රලා ඊට පස්සේ ඒ කටයුතු අවසන් වුණාට පසුව 23 24 වෙනි දින අපි පිළිම වහන්සේ වැඩම කරලා එහි සිදුවෙන කටයුතු ඉදිරියේදී ඔයගොල්ලන් දැනගන්න ලැබෙයි. අපේ කාර්ය මණ්ඩලය පවසයි. එතෙන්දී ඒක 26 වෙනිදා උදේ හීල් දාණයෙන් පස්සේ අවසන් වෙනවා. අත් වශයෙන්ම මේ කාර්යතාවයේදී විශේෂයෙන්ම අපේ මූලික ප්‍රතිකාරකයේ වැඩ කරන වෛද්‍යවරු සහ එම හෙද කාර්ය මණ්ඩලයට හැකි වෙලා තියෙනවා. මේ සඳහා මේ වෙනත් රෝහල් විශේෂයෙන්ම කොළඹ රෝහල, කුරුණෑගල රෝහල, ඒ වගේ අනුරාධපුර රෝහල වගේ රෝහල වල සියලුම කාර්ය මණ්ඩලය සහභාගී කරව ගන්න. ඒ විතරක් නෙමෙයි ඒ සඳහා එම අධ්‍යාපන ලබන හෙද විදුහල් වල සියලුම ආයතන වලට සම්බන්ධ සියලුම හෙද විදුහල් වල හෙද සිසුන් සහභාගී කරගෙන ඒ වගේම රජරට විශ්වවිද්‍යාලයේ ඒ සිසු කැලත් මේකට සම්බන්ධ කරගෙන මේ දින තුල මේ වැඩසටහන සංවිධානය සහ සියලු කටයුතු කිරීමට උපකාර වෙලා තියෙනවා. අත් වශයෙන්ම මේක ඊටා ලොකු කාර්යයක්. මේ සඳහා මම හිතන්නේ ඔයගොල්ලන් හැමෝටම තේරි විශාල මුදලක් වැය වෙනවා. ඒ සඳහා අපේ කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රතිකාරයකට හැකි වෙලා තියෙනවා. සියලුම මහත් නැත්නම් හෙද කාර්ය මණ්ඩලය විතරක් නෙමෙයි අපි වෙළඳ ප්‍රජාව ඒ වගේම අපේ මේකට සම්බන්ධ අනිකුත් බෞද්ධයින් සහභාගී කරගෙන පූර්ණ දායකත්වය සහිතව මේක සංවිධානය කරන්න ඒ සඳහා මේ ඒ ගොල්ලන් ඒ බෞද්ධ පිරිස සහභාගීත්වයෙන් විශේෂම රෝහලේ සහගතයෙන් මේ දින තුනදී මේ විශේෂ පූජාව නැත්නම් මේ ධර්මා කටයුතු කිරීමට පියවර ගන්න තියෙනවා. ඒ වගේම දැන් අපි ඔබට යම්කිසි අදහසක් හිතට එන්නේ නැති නැත්නම් ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති මේ වන්දනාව පිළිබඳව විශේෂයෙන්ම මේ වන්දනාව සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍ර ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව. මේ සියලු වැඩ කටයුතු සංවිධානය වන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මගින්. ඒ කියන්නේ රෝහලේ තියෙන සුවිශේෂී ස්ථානයක් මගින්. මම ඔබතුමියට යොමු වෙන්න කැමති අපේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී කුමුදු කුමාරි ජයකොඩි මහත්මියට. දැන් මේ වන්දනාව සංවිධානය සිදු කරන්නේ විශේෂයෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකයේ මගින්. හදිසි ප්‍රතිකාර ඒකකය කියන්නේ ආයි රෝහලේ තියෙන සියලුම වැඩ කටයුතු වල එක මූලික ස්ථානයක්. මේ මූලික ස්ථානය තුළදී කොහොමද මේ වගේ දෙයක් සංවිධානය වෙන්නේ? හදිසි දේවල් සිද්ධ වෙන තැනකදී කොයි වගේම දෙයකින්ද මේ වගේ වන්දනාවක් සංවිධානය වන්නේ? අපි ගැන කතා කරමු. ඔව් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පමණක් නෙමෙයි ඕනම ප්‍රධාන රෝහලක හෝ වෙනත් සුළු රෝහලක හෝ හදිසි ප්‍රතිකාර අංශයක් කියන්නේ ඔබ කිව්වා වගේම ඊටමත් සේවාව නොවැළැක්විය හැකි ස්ථානයක්. එතකොට දුක වේදනාව කඳුල අරගෙන එන මිනිස්සු ටිකක් තමයි මෙතෙන්ට අපේ කාර්ය මණ්ඩලවල සේවාව ලබා ගැනීමට පැමිණෙන්නේ. ඒ වගේම තවත් බොහෝ පිරිසක් ජීවිතය හා මරණය අතර තියෙන නිමේෂයේ තමයි හදිසි ප්‍රතිකාර අංශයට යොමු වෙන්නේ. එතකොට රෝහලක හදිසි ප්‍රතිකාර අංශයක් කියන්නේ මේ වගේ සේවාවක් සලසන මිනිස් ජීවිත පිළිබඳ ලොකු වගකීමක් ඇති තැනක්. ඒ වගේ තැනක කාර්ය මණ්ඩලයක් මේ වගේ දෙයක් සංවිධානය කරන්නේ කොහොමද කියන එක ඇත්තටම තවත් බාහිරින් ඉඳලා බලන කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. මම හිතනවා මේ පොඩි වැඩසටහන් කීපයක් තවත් විශාල බෞද්ධ වැඩසටහන් කීපයක් සංවිධානය කරපු මේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, කනිටු සේවක කාර්ය මණ්ඩලය මේ අයගේ තිබුණු මේ බෞද්ධ ප්‍රබෝධයත් එක්ක මේ අනගි විශාල වැඩසටහන සංවිධානය කරන්නට ඔවුන්ගේ පෙළඹවීම තමයි ඔවුන්ගේ හිතට ඇති වුණු හිතුවිල්ල තමයි මේකේ මුල් බීජය. එතකොට ඒ අය ඇත්තටම හෙද කාර්ය මණ්ඩලයේ 16 දෙනයි එතන ඉන්නේ. මේ අය දැන් මාස 2කට විතර කලින් ඇවිල්ලා මගෙන් විමසා හිටියා මේ වගේ වැඩසටහනක් කරනවා අපිට
සහයෝගය ඕන සම්බන්ධ වෙන්න කියලා. එතකොට අපිට කිසි ගැටලුවක් තිබ්බේ නැහැ මේ සේවාව සැපයීම සම්බන්ධව. ඒ කියන්නේ සමහර විට මේ දැන් ඊටාම පුළුල් වෙලා තියෙන මේ වැඩසටහන ඇතුලේ මේගොල්ලෝ ඒකට දායකත්වයේ සපයද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් එතන සේවාව කැඩුනද එතන රෝගීන් නොසලකා හැරීමක් සිදු වුණාද කියලා. කිසිම මොහොතක එවන් දෙයක් සිදු වුණේ නැහැ. මේ අයගේ කාලය, ශ්‍රමය, මුදල් මේ සියල්ලම කැප කර ගනිමින් සේවා කාලයට අමතර කාලය ඒ අය යොදා ගනිමින් බොහෝ වෙලාවට දිවා රැ නොබලා තමුන්ගේ පෞද්ගලික වැඩ පිළිවෙළවල් පවා පසෙකට දාලා මේකට උනන්දු වුණ හන්ද තමයි අද දවස වෙනකොට මේ තරම් උත්කර්ෂවත් විදිහට උසස් විදිහට මේ වැඩසටහන කරගෙන යන්න ඒගොල්ලෝ පෙළඹිලා තියෙන්නේ. ඒ වගේම මම මතක් කළ යුතුයි මේ වෙලාවේදී වෙනත් ඒකකවල වෙනත් වාට්ටුවල ඒ කියන්නේ ඔහොම ගත්තහම මුළු රෝහලේම කාර්ය මණ්ඩලයේ තිබුණු දායකත්වය, ඒගොල්ලන්ට තිබුණු සහයෝගය දිනෙන් දින වැඩි වෙලා ඒගොල්ලන්ගේ පිහිටත් ආශිර්වාදයක් මේ සියල්ල තුල මේ වැඩසටහන මේ දක්වා ගෙන එන්නට කාර්ය මණ්ඩලය සමත් වෙලා තියෙනවා. ඒ නිසා එතන හදිසි ප්‍රතිකාර ඒකකේ අපිටත් දැනුණා මේ අය කොහොමද මේ වැඩත් එක්ක මේක කරගන්නේ. මම නිතරම හෙද සොයුරිය විමසලා බැලුවා කොහොමද දැන් ස්ටාෆ් එක දැන් මෙච්චර නිතර අනුරාධපුරේ යන්න ඕන මේ විශාල මේ ප්‍රදේශ තැන් කීපයකට යන්න උන අයට මේවත් එක කරගන්නේ කොහොමද කියලා. නමුත් ඒක දෙයක්වත් අතපසු නොකර කරගන්න තරම් එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද කාර්ය මණ්ඩලයත් කනිටු කාර්ය මණ්ඩලයත් සමත් වෙලා තියෙන බව ඉතාම නිහතමානීව ප්‍රකාශ කරන්න කැමතියි. සැබවින්ම කෙනෙක්ට පුළුවන් නම් පිරිසක් එකතු කරගෙන මේ වගේ සුවිශේෂී වන්දනාවක් කරන්න. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඒ පින විපාක දෙනකොට ඒ පුණ්‍ය කර්මයේ විපාක ලැබෙනකොට එහි පිරිවර සම්පත්තිය වැඩි වෙනවා කියන කාරණාව. ඔවුන් මීට කලින් පිරිවර සම්පත්තියත් සමග තමයි වැඩ කටයුතු කරන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඔවුන්ට හදිසි තත්ත්වය යටතේ ඉඳලා වුණත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ මේ උතුම් වූ පුණ්‍ය කර්මය සාර්ථක කරගන්න මේ තාක් දුරට. ඉතින් මේ වගේ පුණ්‍ය කර්මයක් ගැන ඔබ තවත් හිතිය යුතු නැහැ. මේ වගේ පුණ්‍ය කර්මයක් කියන්නේ සුවිශේෂී දෙයක් අපේ ජීවිතවලට. අප මේ පුණ්‍ය කර්මයේ තිබෙනා වූ අදහස විශේෂයෙන්ම රාගම් ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වගේම මේ තිබෙනා වූ පුණ්‍ය කර්මයේ මේ හැම දෙයක් ගැන සාකච්ඡා කරනකොට අපිට මේ අදහස විමසිය යුතුමයි. ඒ සඳහා අපි යොමු වෙනවා හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සේනක හේරත් මහත්මයා වෙතට. මම ඔබතුමාගෙන් විමසන්නට කැමතියි මේ මොහොතේදී දැන් කෙනෙක්ට මේ වගේ වන්දනාවක් ගැන විවිධ අදහස් තියෙන්න පුළුවන්. රාගම් ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නියෝජනය කරමින් ඔබතුමාට දැනෙන දේ මොකද්ද මේ සුවිශේෂී පුණ්‍ය කර්මය පිළිබඳව? ඔව් කෞශල මම හිතන්නේ අපේ අධ්‍යක්ෂකතුමා සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී මහත්මයා හොඳ ප්‍රවේශයක් අරන් දුන්නා අපිට. ඔයා අහන්නවා මේකේ අදහස ඔය අරමුණ. ඇත්තටම ඕක අහපු පළවෙනි එක්කෙනත් ඔයා නෙමෙයි. අපි මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා අපි මේකට ගොඩක් තැන්වලට ගියා. අපි ගොඩක් තැන්වලට ගියා. අපිට ගොඩක් අය එකතු කරගන්න ඕන, ගොඩක් අයට ආරාධනා කරන්න ඕන. ගොඩක් දෙනා අපෙන් අහපු දෙයක් තමයි මොකද්ද අපේ ඇයි මේක කරන අදහස? මොකද්ද මේක කරන අරමුණ? ඒක ඇත්ත. ඒක ප්‍රශ්නයක්. මොකද අපි යන මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි එදිනදා දකින්න දේවල් එදිනදා කටයුතුත් එක්ක මේක වෙනස් දෙයක්. ඒකයි මම හිතන්නේ එහෙම අහන්නේ. නැත්නම් මම හිතන්නේ අපි තරුණ කණ්ඩායමක් එකතු වෙලා එහෙම නැත්නම් වෙළඳ ප්‍රජාවක් එකතු වෙලා එහෙම නැත්නම් දේශපාලන කණ්ඩායමක් එකතු වෙලා මේ වගේ දේවල් කරනොත් මම හිතන්නේ කවුරුත් ඇයි මේක කරන අරමුණ කියලා අහයි කියලා. මේක වෙනස් දෙයක් හින්දා තමයි අහන්නේ. ඒක ඇත්ත. මම අරමුණ ඔයගලන්ට පැහැදිලි වෙයි අපි මේකට ආපු ප්‍රවේශය සහ මේක විකාශය ගැන කතා කරොත්. මේක අපි කර පළවෙනි වැඩේ නෙමෙයි. මේක අපි රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ නැත්නම් රාගම කවුරුත් දන්න විදිහට රාගම මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය කරපු පළවෙනි වැඩේ මේක නෙමෙයි බෞද්ධ කටයුතුත් එක්ක බලද්දී. අපි මුලින්ම මම පොඩ්ඩක් සාරාංශ කරලා කියන්නම් අපි ගිය අවුරුද්දේ 2013 අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි කරා පොල්ගහවෙල මහමෙවුනා අසපුවත් එක්ක සම්බන්ධ වෙලා එම අසපුවට ගිහිල්ලා අපි කරා සත්බුදු වන්දනාවක්. අසරිමත් සත්බුදු වන්දනාවක් කරා. ඒකට අපි හදිසි ප්‍රතිකාර ඒකකෙන් අපි මේ විදිහට බෞද්ධ වැඩසටහනක් විදිහට කරපු පළවෙනි දේ එක.
ඒකට අපිට ගොඩක් සහයෝග ලැබුණා. අපේ ඒකකයෙන් පිටත ඒකක වෛද්‍යවරු, හෙද නිලධාරීන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම සුළු සේවකයන්ගේ සිට අධ්‍යක්ෂකතුමාගේ සිට සියලුම දෙනා අපිට ඒකට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඉතින් ඒක අපි සාර්ථකව පැවැත්තුවා. සාර්ථකව පවත්වලා ඊට පස්සේ අපිට ඒකෙන් අදහසක් ආවා. අපිට ඇත්තටම ප්‍රබෝධයක්, බෞද්ධ ප්‍රබෝධයක් ඇති වුණා මේ වගේ කටයුතු ගැන. ඊට පස්සේ අපි යොමු වුණා ඒ ආශ්‍රිත පොත් පොඩ්ඩක් හදාරන්න. බෞද්ධ පොත් අපි කියවුවා. අපි ඊට පස්සේ සදහම් පුස්තකාලයක් පටන් ගත්තා. අපි හදිසි ප්‍රතිකාර ඒකකයේ තුල අපි ඒකේ තියෙන සියලුම හදිසි වෛද්‍ය උපකරණ, සියලුම ඖෂධ, ඒ දේවල් ඔක්කොම මැද අපි පොඩි ඉඩක් වෙන් කරගත්ත සදහම් පුස්තකාලයකට. ඒ සදහම් පුස්තකාලයේ මේ වන විට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අදංගු පොත් වහන්සේලා රාශියක් වැඩම කරලා ඉන්නවා. අපිට ඒක අපේ ආධාර පරිත්‍යාග වලින් ලැබුණ පොත් තියෙනවා. ඒ වගේම අපිට මහමෙවුනා අසපුවේ අපි මතක් කරන්න ඕන කිරිබජ්ජට ඥානානන්ද හාමුදුරුවන්ගේ ලොකු අනුග්‍රහයක් සහ ලොකු මඟ පෙන්වීමක් අපේ මේ හැම වැඩසටහනකම තියෙනවා. ඉතින් ඒ අසපුවෙන් අපිට පරිත්‍යාග විදිහට ලැබුණ පොත් වහන්සේලා රාශිය ඒ ඔක්කොම දැනට වැඩ වාසය කරනවා අපේ සදහම් අසපුවේ. ඉතින් සදහම් පුස්තකාලය. ඉතින් ඒ සදහම් පුස්තකාලයත් එක්ක අපි හැම වෙලේම බෞද්ධ පොත් පරිශීලනය කරන්න පටන් ගත්තා. අපි හදිසි ලෙඩ බලන අතරේ අපිට විවේකයක් හම්බුනොත්, ඉඩක් හම්බුනොත් අපි ගොඩක් වෙලාවට කරන්නේ ඒ පොතක් කියවනවා, සූත්‍ර පොතක් අපි පරිශීලනය කරනවා. ඉතින් ඒ විදිහට අපි මේකට තවත් නැඹුරුණා. ඊළඟට අපි පටන් ගත්තා, අපි කරා සෝමාවති සෑ වන්දනාවක්. සෝමාවති සෑ වන්දනාව ඒක තමයි අපි හොස්පිටල් එකෙන් අපේ රෝහලෙන් එළියට ගිහිල්ලා කරපු ඊළඟ බෞද්ධ වැඩසටහන. ඒකත් අර වගේම හුඟක් සාර්ථක වුණා. ඊට පස්සේ ඊළඟට අපි යොමු වුණා ඒ කියන්නේ 2014 අපි සෝමාවති වන්දනාව කරේ 2014 මාර්තු මාසයේ වගේ, මේ අවුරුද්දේ මාර්තු මාසයේ වගේ. ඊට පස්සේ මේ අවුරුද්දේ වෙසක් පුන් පොහොව දවසේ අපි ධර්ම දේශනාවක් සහ අටවිසි බුද්ධ පූජාවක් ලෑස්ති කරා. ඒක රෝහල ඇතුලේ අපේ රෝහලේ අනිත් කාර්ය මණ්ඩලයත් එක්ක එකතු වෙලා අපේ බෞද්ධ සංගමයේ සහයෝගයක් ලැබුණා. අපි අටවිසි බුද්ධ වන්දනාවක් සහ ධර්ම දේශනයක් පැවැත්තුවා. ඊට පස්සේ මැයි මාසේ ඒ වෙසක් දවසේ මම කිව්වේ මැයි මාසේ 30 31 දවස්වල අපි සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක්. ඒක අපි හැම වාර්ෂිකවම රෝහලේ පැවැත්වෙන එක. අපි මේ අවුරුද්දේ හදිසි ප්‍රතිකාර ඒකකයේ මගින් ඒක සංවිධානය කරා. සර්වරාත්‍රික පිරිත් සජ්ජායනාවක්. ඒ විදිහට තමයි මේකේ විකාශය ආවේ. ඒවා කරලා ඊට පස්සේ තමයි අපි හිතුවේ ඊට පස්සේ අපි රුවන්වැලි සෑ වන්දනාවක් කරමු කියලා. අපිට ලොකු අදහසක් මේක ගැන ඇත්තටම තිබ්බේ නැහැ. ලොකු අදහසක් අපිට අර ප්‍රබෝධයත් එක්ක අපිට ඕන වුණා කරන්න. ඒ හින්දා තමයි අපිට මේකට ප්‍රවේශය හැදුනේ. අපි ඒ විදිහට තමයි ඊට පස්සේ අපි මේක ගැන කතා කරා. අපේ කණ්ඩායමේ කට්ටිය අපි මෙතන ඇවිල්ලා ඉන්න බොහොම ටික දෙනා. අපේ තව ගොඩාක් අපි වටේට ඉන්නවත්වල් බැඳගෙන. ඉතින් අපේ කණ්ඩායමක් ගියා අනුරාධපුරයට. ගිහිල්ලා මේක අපිට කලින් මේ සම්බන්ධව අත්දැකීම් තියන අය එක්ක අපි කතා කරා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ රජරට වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයන්. ඔවුන් ඒ සම්බන්ධයෙන් කරලා තිබ්බ අත්දැකීම්, ඒගොල්ලෝ ලබලා තිබ්බ අත්දැකීම් එක අපි ඒගොල්ලෝ එක කතා කරා. ඒගොල්ලෝ තමයි ඇත්තටම අපිට මේක මූලික පදනම යොදලා දුන්නේ මේ රුවන්වැලි සෑ වන්දනාවක කියන. මොකද අපිට මේකේ දිග පළල ගැන ලොකු අදහසක් තිබුණේ නැහැ. මේක කොහොමද කියලා අපිට ඒ ආසාවක් තිබ්බේ. මේක කරන්න අපිට ලොකු උද්‍යෝගයක් තිබ්බේ. නමුත් මේක මොන වගේ වැඩද, මේක මොන වගේ බරපතලකමද, මේකට යන වියදම් කොහොමද, මේකට ඕනේ පිරිස කොහොමද කියලා අපිට අදහසක් තිබ්බේ නැහැ. ඒ අදහස අපිට මූලිකව අරන් දුන්නේ ඒ රජරට වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයන්. ඒ අනුව ඒමත් තමයි අපිට පුළුවන් මට්ටම මොකද්ද කියන එක අපි වපසරිය හොයාගත්තේ. මොකද අපිට ඉන්නේ අපේ මං හිතා විශේෂයෙන් හෙද නිලධාරී මහත්මයා කිව්වා වගේ අපිට ඉන්න සීමිත පිරිසක් ඉන්නවා. අපිට ඉන්න හෙද නිලධාරීන් ඒ කිව්වා වගේ 16ක්, ඊට පස්සේ වෛද්‍ය නිලධාරීන් 10, තව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක ඒ වගේ අපිට ඉන්න සුළු පිරිසක් තමයි මේකට ක්‍රියාශීලීව මුලින් පටන් ගත්තේ. ඉතින් අපි ඒ වපසරිය ඇතුලේ අපිට පුළුවන් දේ මොකද්ද කියන එක අපි මුලින් පිඹුරුපත් සකස් කරගත්තා. ඒ අනුව තමයි අපි මේ වැඩේට මේ වන්දනාවට යොමු වුණේ. ඉතින් ඒක අරමුණක් කියන්නේ මං හිතන්නේ හැමෝටම පින් රැස් කරගන්න තියෙන අවස්ථාවක් අපි සලසලා දුන්නා. ඒක තමයි මං හිතන්නේ මේකේ තියෙන එකම මට කියන්න පුළුවන් අදහස. අපෙන් අහපු අයටත් අපි කිව්වේ ඒකයි. නැතුව මේක වෙන අරමුණක් අපිට හිතා ගන්නත් බෑ. අපි මේකට යොමු වුණා මේ විදිහට. ඒ හින්දා අපි දැන් පින් රැස් කරගන්න මං හිතන්නේ අපිටත් මේකට සහභාගී වෙන ඔක්කොටමත් අපි අවස්ථාවක් සලසලා දුන්නා. ඒක තමයි මේකට ආපු ප්‍රවේශය සහ අරමුණ. ඊට පස්සේ එතනින් රුවන්වැලි සෑ වන්දනාව අපි සංවිධානය කරන්න පටන් ගත්තට පස්සේ අපිට ගොඩක් අත් එකතු වුණා මේකට. අපි අපේ ඒකකෙන් පිට අපේ රෝහල ඇතුළේ වෙනත් ඒකක වලින්
ඊට පස්සේ එතනින් එහාට ගියහම රාගම විතරක් නෙමෙයි කොළඹ, කුරුණෑගල, අනුරාධපුරය ඊට පස්සේ ඒ වගේ රෝහල් සහ ඒ ආශ්‍රිතව තියෙන හෙද විදුහල්. ඒ වගේම රාගම වෛද්‍ය පීඨය. ඒ වගේ අපිට ගොඩක් දේවල් අපිත් එක්ක ඒගොල්ලෝ සහයෝගය දක්වන්න පටන් ගත්තා. ඒ අරුණාම අපිට අවට තියෙන වෙළඳ ප්‍රජාව. ඊට පස්සේ එතනින් එහාට ගියහම අපි හිතුවටත් වඩා අපිට හොඳ සහායකත්වයක් ලැබුණා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ඇමතිතුමා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපි පෞද්ගලිකව හම්බෙලා එතුමාත් වගේ සහයෝගය උපරිමයෙන් අපිට දුන්නා. නියෝජ්‍ය ඇමතිතුමා එතුමා අපි හම්බෙන්න කියලා වෙනකොට එතුමා දඹදිව වන්දනාවක ගිහිල්ලා හිටින් අපිට පෞද්ගලිකව හම්බෙන්න බැරුණා. නමුත් එතුමාගේ පෞද්ගලික ලේකම්තුමා අපි හම්බුණා. ඊට පස්සේ සෞඛ්‍ය ලේකම්තුමිය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලු දෙනා පෞද්ගලිකව අපිට හම්බුණා සහ පෞද්ගලිකව වුන් උපරිම අපිට සහාය දක්වන්න පොරොන්දු වුණා. සහ අපිට වුන් මෙතෙන්ට අපේ වන්දනාවට සහභාගී වෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ විදිහට මේක ටික ටික විකාශය වුණා. අපි බලාපොරොත්තු වුණ වපසරියටත් වඩා දුරට දැන් මේක විකාශය වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේකේ අරමුණ සහ විකාශය මට පැහැදිලි කරන්න පුළුවන්. ඔය මං කිව්වේ දිග විස්තරයක් කරාට ඕක තමයි මට කරන්න පුළුවන් කෙටිම විස්තරය මං හිතන්නේ ඕක ගැන. ඒ ඔබත් සමග අදහස් දැක්වේ රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සේනක හේරත් මහත්මයා. ඔහු පැවසූ ආකාරයෙන්ම පින රැස් කර ගැනීමේ අපේක්ෂාව ඇතිවයි ඔවුන් මේ පින්කම සංවිධානය කරන්නේ. මේ පින්කම සංවිධානය කරනකොට අපි දන්නවා රෝහලක් තුල කාර්ය මණ්ඩලය වගේම ගිලන් වූ පුද්ගලයන්ුත් සිටිනවා. ඔවුන්ට සමහරවිට හැකියාවක් නැහැ මෙවැනි උතුම් වූ පුණ්‍ය කර්මයක් දැකබලා වන්දනාමාන කරගනිමින් සතුටු වන්නට. එනිසා මේ කාර්ය මණ්ඩලයට පමණක් නොවේ ඒ රෝහලේ සිටින්නා වූ ඒ ලෙඩවුණු ගිලන්වුණු ඒ සියලු දෙනාගේ යහපත පිණිස ඔවුන් මේ වන්දනාව මේ පුණ්‍ය කර්මය තවත් සුවිශේෂී ආකාරයකට සංවිධානය කර තිබෙනවා. මම යොමු වෙන සූදානම් අපේ හදිසි ප්‍රතිකාර ඒකකයේ බාර හෙදසොයිරිය වාසනා පල්පාගම මහත්මිය වෙතට මේ දැන් අපට දකින්න ලැබෙනවා මේ රෝහලත් තුළ ගිලන් වූ පුද්ගලයන්ුත් සිටිනවා. ඔවුන්ටත් අවස්ථාවක් ලැබිය යුතුයි මේ වගේ වන්දනාවක් තිබෙනවා නම් රෝහලක් තුලින් වන්දනාවක් සිදුවනවා නම් ඔවුන්ටත් අවස්ථාවක් ලැබිය යුතුයි පින් රැස් කරගන්නට. මම ඉස්සෙල්ලා ශ්‍රවණය කරා ඔබ සම කතා කරනකොට මේ වගේ මේ වන්දනාව තුළදී ඔවුන්ටත් පින් රැස් කර ගැනීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා කියන කාරණාව. අපි ඒ ගැන පැහැදිලි කරමු. ඔව්. නමෝ බුද්දාය. නමෝ බුද්දාය. මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න ඕනේ අපි 25 වෙනිදා තමයි රුවන්මැලි සෑරදුන් නිසා පූජාව පැවැත්වෙන්නේ. ඊට අමතරව 23 වෙනි දින සහ 24 වෙනි දින අපි අදහස් කළා ඔබතුමා කිව්වා වගේ අපේ ප්‍රධාන ආයතනයේ අපේ රෝහල තුල ගිලන්ව සිටින රෝගීන්ටත් මේ පින්කමට සහභාගී වෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා මේ අසිරිමත් වූ පුණ්‍ය කර්මයේ ඒ උදාර අරමුණ පෙරදරි කරගෙන තමයි අපි 23 වෙනි දින ඒ කියන්නේ අනිද්දා අපේ රෝහල් පරිශ්‍රයට අපි රුවන්මැලි මහා සෑරදුනුසා පූජා කිරීමට බලාපොරොත්තු වන අනුරාධපුරයේ සමාධි බුදුපිළිම වහන්සේගේ අනුරක් සහිත ඒ බුදුපිළිම වහන්සේ වඩම්මන්න අදහස් කරනවා. ඒ කියන්නේ 23 වෙනිදා සවස් 3 පමණ වන විට අපි නිවාසික රෝගීන් සඳහා වන්දනාමාන කිරීම සඳහා අපේ රෝහල් පරිශ්‍රය තුළ සමාධි බුදුපිළිම වහන්සේ වඩා සිඳුවනවා. ඉතින් එතෙන්දී සියලුම නිවාසික රෝගීන්ට අවස්ථාව ලැබෙනවා අපේ බාහිර රෝගී අංශය තුළ තමයි බුදුපිළිම වහන්සේ තැන්පත් කරනු ලබන්නේ. එතෙන්දී අපේ කොච්චර කාර්යබහුල වුණත් අපි ඒ ශ්‍රද්ධාව ඇති වන ආකාරයෙන් ඒ පරිසර සකස් කරලා අපේ රෝගීන්ට වන්දනාමාන කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතෙන්දී ලොකු කාර්යභාරයක් අපිට අපේ රෝහල් අපේ ඒකකයේ කාර්ය මණ්ඩලය වගේම රෝහල් කාර්ය මණ්ඩලය අපිට ගොඩක් උදව් වුණා. ඉතින් සියලුම දෙනාට රෝහල් කටයුතු අඩපණ කරලා අපි කිසිම වෙලාවක මේක කරෙත් නැහැ. කලින් සඳහන් වුණා. ඒ වගේම ඉදිරියටත් එහෙම තමයි. ඉතින් අපිට ඒ ගමන සඳහා අපිට යන්න වෙන්නේ ඒගොල්ලෝ අපේ කාර්ය දිගටම කරගෙන නිසා. ඉතින් රෝහල තුල රැඳිලා සිටින සියලුම අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයන්ට, හෙද කාර්ය මණ්ඩලයට, ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තුල සියලුම කාර්ය මණ්ඩලයටත් ප්‍රධාන වශයෙන්ම නිවාසික රෝගීන්ටත් අර වන්දනාමාන කිරීම සඳහා 23 වෙනිදා සවස් 3 පමණ වෙනට අපි බුදුපිළිම වහන්සේ ඒ කටයුතු ආරම්භ කරනවා. ඉතින් සියලුම රෝගීන්ට ඒ වගේම බාහිර රෝගී අංශය තුළ තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ රෝහල් පරිශ්‍රයේ ආරම්භයේමයි. ඉතින් රෝහලෙන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන යන රෝගීන්ට පවා මේ අවස්ථාවේදී මෙතෙන්ට ඇවිල්ලා වන්දනාමාන කිරීමේ අවස්ථාව අපි ලැබලා දීලා තියෙනවා. ඒ වගේම අපි දැන් එදා 23 වෙනි දවස තුල සියලුම පූජෝපහාර පවත්වන බුදුපිළිම වහන්සේ උදෙසා එතෙන්දිත් සියලුම අපේ ඒකකයේ ඇතුළු සියලුම සියලුම වාටු සඳහා අවස්ථාව ලබා දීලා තිනවා මේකට සම්බන්ධ වෙන ලෙස බුදුපිළිම වහන්සේ උසා පිරිත් සජ්ජායනා ශ්‍රවණය කිරීමේ අවස්ථාවත් අපි ලබා දීලා තියෙනවා. පසුදා ඒ කියන්නේ 24 වෙනිදා උදෑසන වෙන තුරුම රැ පහන් වන තුරුම සියලුම කාර්ය මණ්ඩලයන්ට සියලුම නිවාසික රෝගීන්ට
මේකට වන්දනා කිරීම සඳහා අවස්ථාව ලැබලා දීලා තියෙනවා. ඒ විදිහට තමයි අපි කිසිම වෙලාවක අපේ රෝගීන් තමයි අපේ වැදගත්ම පුද්ගලයා. ඉතින් අපි මේ පින්කමේදීත් අපි රෝගීන් කිසිම වෙලාවක මතක කරේ නැහැ. ඒක ඔබතුමාට පවසන්න ඕනේ. ඒ වගේම අපි ඒ පිළිම වහන්සේ සමගම අපි රුවන්මැලි සෑ රජුන් උදෙසා පූජා කිරීම බලාපොරොත්තු වන කපුරුක් වහන්සේත් එතන වඩා හිඳුවලා සියලුම පූජෝපහාර කරලා 24 වෙනිදා රන්සිවිගේ පිළිම වහන්සේ තැන්පත් කිරීමෙන් පසුව රිය පෙරහැරකින් රුවන්මැලි සෑ මළුව දක්වා ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ සුවිශේෂී පුණ්‍ය කර්ම රාශියක් 23 සහ 24 දිනේදී දෙදිනදී පැවැත්වෙනවා. ඉතින් මේ වගේ පුණ්‍ය කර්මයක් තුළදී විශේෂයෙන්ම 25 වෙනිදා අසිරිමත් ස්වර්ණමාලී මහසෑය වන්දනාව සිදු කරන්නට සූදානම් වන ගමන් තමයි ඔවුන් මේ අවස්ථාව තමන්ගේ රෝහලේ සිටින තමන්ගේ ගිලන් පිරිසට අවස්ථාවක් ලබා දීම සඳහා තමයි ඔවුන් 23 සහ 24 වෙනි දෙදින තුළ මේ අවස්ථාව ඔවුන්ට උදා කර දී තිබෙන්නේ. ඉතින් ඒ කාරණාව බොහොම වටිනා කාරණාවක්. ඒ වගේමයි ඔබට මතක් කරන්න ඕනේ මේ අසිරිමත් ස්වර්ණමාලී මහසෑය වන්දනාවට ඔබට සහභාගී වීමේ හැකියාවක් තිබෙනවා. 25 වෙනිදාට ඔබට හැකියාවක් තිබෙනවා අසිරිමත් රන්වැලි සෑය වන්දනාවට සහභාගී වන්නට, පින්පල රැස් කරගන්නට. ඉතින් මේ හැම කාරණාවක් ගැනම 25 වෙනිදා පැවැත්වෙන ඒ සුවිශේෂී පුණ්‍ය කර්මය ගැන අපි දැනගත යුතුයි. මේ මොහොතේදී මම අවධානය යොමු කරන්න කැමතියි අපේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරී වර්ණ ප්‍රසාද් මහත්මයා වෙතට. මට ඔබතුමාගෙන් දැනගැනීමට අවශ්‍ය දැන් 25 වෙනිදා සුවිශේෂී පුණ්‍ය කර්මය පැවැත්වෙනවා. මේ පුණ්‍ය කර්මය කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ? මොන විදිහටද ආරම්භ වන්නේ? කොයි ආකාරයෙන්ද නිමාවටපත් වෙන්නේ? මේ හැම කාරණාවක්ම අපේ සහෘදයින්ට පවසමු. ඔව් කෞශල්‍ය. අපි සරණගේ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා යෝමම් භික්කවේ උපට්ඨේය සෝ ගිලාණං උපට්ඨේය කියලා. ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක් රෝගී පුද්ගලයෙකුට ගිලනකොට ඕටන් කරයි නම් ඒ තමන් වහන්සේට කරන, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට කරන ඕටනක් හා සමානයි කියලා. ඉතින් අපි හදිසි ප්‍රතිකාර ඒකකයේ හැටියට අපි ළඟට දේව දූතයෝ හැමදාම එනවා. රෝගී වෙච්ච පුද්ගලයෝ හැමදාම අපි ළඟට එනවා. අපිට දුක්ඛාර්ය සත්‍ය ඇස් දෙකට මේ තේරුම් පෙනෙනවා. ඒක අවබෝධ කරගන්න අපිට පින් රැස් කරගැනීමේ අරමුණින් තමයි අපි මේ අසිරිමත් රුවන්වැලි මහා සෑය වන්දනාව සැලසුම් කරේ. ඉතින් පහාරාද සූත්‍රයේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ වදාළලා තියෙනවා සතර මහා සාගර වලින් ජලය ගලාගෙන ඇවිල්ලා සතර මහා ගංගා වලින් ජලය ගලාගෙන ඇවිල්ලා මහා සාගරයට වැටුනහම ඒ සියලු ජලය එකම මේ ලවණ රසයෙන් යුක්තයි කියලා. ඒ වගේ අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න හැමෝම විශේෂඥ වෛද්‍යවරයාගෙන් ඉඳලා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ අන්තිම සමාජික මහත්තුරුන් දක්වා මේ හැමෝම එකතු වෙලා අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණා. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණාන් පස්සේ අපිට කිසිම බාධාවක්, ගැටලුවක්, කිසිම අපහසුතාවයක් නැහැ. අපේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උත්තම පූජාව සිද්ධ කරන්නට. අපිට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව දැක ගන්නට අවස්ථාව මේ වන විට නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණය ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමාන දසදහසක් සක්වලින් දෙව් බඹුන් වන්දනා කරන මම හිතන්නේ මේ පෘථුවියේ තියෙන වටිනාම පූජනීය ස්ථානය තමයි අපේ රුවන්වැලි මහා සෑය වන්දනාව කරන්නට සූදානම් වෙන අසිරිමත් ස්වර්ණමාලී මහා චෛත්‍ය. ඉතින් 25 වෙනිදා තමයි මේ උත්තරීතර පුණ්‍ය කර්මය සමාරම්භක වන දවස. මෙදාට අපි සූදානම් වෙනවා කෞශල්‍ය මහත්මයා. නෙළුම් මල් 20000කට වැඩි ප්‍රමාණයක්. මේක අපි මුලින්ම සැලසුම් කරේ නෙළුම් මල් 20000ක් කියලා. නමුත් මේ ප්‍රමාණය දැනට අපිට එකතු වෙන දක්ත අනුව අපිට නෙළුම් මල් 20000 ඉක්මවා තියෙන බවයි තේරෙන්නේ. ඉතින් මේ නෙළුම් මල් 20000 අපි ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට පූජා කරන්න සැරසිලි කටයුතු පටන් ගන්නවා අපි 25 වෙනිදා පාන්දර 4ට පමණ. ඒකට අපි ආරාධනා කරනවා සදහැවතුන් එකතු වෙනවා නම් ඔබත් කැමති නම් ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් ඔබේ ජීවිතයේදී සිදු කරන්න පුළුවන් අති උත්තරීතරව මේ පූජාවට සම්බන්ධ වෙන්න ඔන්න ඒ සඳහා අවස්ථාව තියෙනවා. 25 වෙනිදා උදෑසන රුවන්වැලි සෑය මළුවට පැමිණුණොත් ඔබටත් පුළුවන් අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මේ නිලුම් මලක් පුපුදලා රුවන්වැලි සෑය වන්දනාවේ සැරසිලි කටයුතු වලට සහභාගී වෙන්න. ඉතින් අපි අලුයම 4ට තමයි මේ කටයුතු ආරම්භ කරන්නේ.
ඊට අමතරව අපි සූදානම් වෙනවා රුවන්වැලි සෑ වන්දනාවේ ඊළඟ අංගයක් තමයි ස්වර්ණමාලී මහා චෛත්‍ය සඳහා කප්පුක් වහන්සේ නමක් පැලැන්දවීම. මේ සඳහා ඔබටත් ඒකට අත ගසාගෙන කප්පුක් වහන්සේ රුවන්වැලි සෑ මළුවට රැගෙන ඇවිල්ලා චෛත්‍යයට පලන්දවන්න අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් එක්ක අවස්ථාවක් තිබෙනවා. ඊළඟ අපේ වන්දනාවේ අංගය තමයි අපි භාගතුන් වහන්සේ උදෙසා අසිරිමත් ගිලම්පස පූජාවක් සූදානම් කරලා තියෙනවා කෞශල් මහත්මයා. ඒකටත් ඉතාම පිරිසිදුව ජීවමාන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා නම් අපි උන්වහන්සේට යම්කිසි පූජාවක් පිළිල කරන්නේ කුමන ආකාරයකටද? අන්න ඒ ආකාරයටම අපි මේ ගිලම්පස පූජාව පිළිල කරනු ලබනවා. ඊට අමතරව අපි ඖෂධ පාත්‍ර මම හිතන්නේ කෞශල් මහත්තයා 20කට වැඩි විවිධ ඒ කියන්නේ දේශීය ඖෂධ සහ ඉංග්‍රීසි වේදකමේ තියෙන ඖෂධත් එකතු කරලා ඖෂධ පාත්‍ර 20කට වැඩි ප්‍රමාණයක් අපි මහා සෑ රදුන් උදෙසා පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මහමෙවුනාවේ පින්වත් ස්වාමින් වහන්සේලා සම්බන්ධ වෙනවා මේ පූජාවට රුවන්වැලි සෑ මළුවට සම්බන්ධ වෙනවා. එතකොට මහමෙවුනාවේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් අසිරිමත් රුවන්වැලි සෑ වන්දනාව සිද්ධ කරනවා. ඉන් අනතුරුව අපි රුවන්වැලි සෑයට මේ අටපිරිකර පූජා කිරීමේ අංගිකුත් සූදානම් කරලා තියෙනවා. ඔන්න ඔබටත් ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. ඔබත් කැමති නම් රුවන්වැලි සෑය උදෙසා රුවන්වැලි මහා සෑ රජුන් උදෙසා අටපිරිකරක් පූජා කරගන්න ඔන්න ඒ සඳහා අපි අවස්ථාව සැලසලා දීලා තියෙනවා. ඊට අමතරව අපි මේ පූජාව ඒ කටයුතු පටන් ගන්න ඇත්තටම හවස කප්පුරුක පලන්දන්න පටන් ගන්නේ හවස 3:00ට විතර. කප්පුරුක පැලඳීමේ පිරිස අපි ලස්සනට මේ පිළිවෙලට සකසලා අපි කප්පුරුක පලන්දලා ඉවර වෙනවා. හවස 4 කාලා 4:00 විතර එනකොට මේ කටයුත්ත අපි නිමා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම අර ඖෂධ පූජාව, මේ ගිලම්පස පූජාව සහ රුවන්වැලි සෑ වන්දනාව පටන් ගන්න. ඊට අමතරව රාත්‍රී 8 විතර වෙනකොට අපි සුමధుර ධර්ම දේශනයක් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ධර්මය රුවන්වැලි සෑ මළුවේදී සූත්‍ර දේශනාවක් ඇසුරෙන් අපි සුමధుර ධර්ම දේශනයක් පවත්වන්නටත් කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ කටයුතු අතරතුර රාත්‍රී 10 වෙනකොට කෞශල්‍ය මහත්මයා අපි වැඩ කටයුතු ඔක්කොම සමාප්ත කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ පුණ්‍ය අනුමෝදනාවෙන් පස්සේ. ඊට අමතරව 25 වෙනිදාට පහවදා 26 වෙනිදා උදෑසන හිමිදිරි උදෑසන අපි ස්වර්ණමාලී මහා සෑරදුන් උදෙසා මේ අසිරිමත් කිරිපිඩු පූජාවක් පිළිවෙල කරලා තියෙනවා. ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රීමා බෝ සමුදුන් උදෙසාත් අපි කිරිපිඩු පූජාවක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔන්න ওই ආකාරයට තමයි අපි 25 වෙනිදා මේ පූජාවට ලකලෑස්ති වෙන්නේ. සැබවින්ම දැන් ඔබ දන්නවා මේ පූජාව පැවැත්වෙනා වූ ආකාරයට. විශේෂ ආකාරයට ඔවුන් සංවිධානය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔවුන් සූදානම් මේ පුණ්‍ය කර්මය තුළදී ඔබවත් එක රාශී කරගෙන මේ පුණ්‍ය කර්මය යෙදෙන්න. ඒ බොහොම වටිනා කාරණාවක්. ඒ නිසා ඔබට හැකියාවක් තිබෙනවා 25 වෙනිදාට ස්වර්ණමාලී මහා සෑය රජුන් ඔබියසට ගිහිල්ලා මේ උතුම් වූ පූජා කර්මයට සම්භාගී වෙලා තමන්ගේ ඒ පින රැස් කර ගැනීමේ අවස්ථාව උදා කරගන්න. ඔබ මේ නැවතත් එක් වී සිටින්නේ අසිරිමත් ස්වර්ණමාලී සෑය රජාණන් වහන්සේට කරන්නා වූ උතුම් වන්දනාවක් ගැන සාකච්ඡා කරන සුවිශේෂී වැඩසටහනක් සමගයි. අද දවසේදී අප සාකච්ඡා කරා අසිරිමත් ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේට කරන්නා වූ සුවිශේෂී වන්දනාව පිළිබඳව. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය කතා බහට ලක්වන මේ යුගයේදී ආයතනයක් විදිහට ඔවුන් තමන්ගේ ජීවිතයට ධර්මය ගලපා ගන්නට බොහෝසෙයින් උත්සාහ කරනවා. එනිසාම ඔවුන් ආයතනයක් විදිහට එකතු වෙලා මේ අසිරිමත් ස්වර්ණමාලී මහා සෑය රජාණන් වහන්සේ වන්දනාමාන කරන්නට, එවැගේම ධර්මයේ හැසිරෙන්නට සියලු ඉඩපස්ථා උදා කරගන්න ආකාරය අපිට දකින්නට පුළුවන්. විශේෂයෙන් මේ සාකච්ඡාව පුරා ඔබට තේරෙන්නට ඇති රාගම ශික්ෂණ රෝහල හරහා ඔවුන් කර තිබෙනා වූ සත්කාරයන් පිළිබඳව. විශේෂයෙන්ම ධර්මයේ හැසිරෙන ජනතාවක් බිහි කරන්නට, පුරවැසියන් බිහි කරන්නට ඔවුන් කරන්නා වූ උපකාරය ගැන ඔබට යම් කිසි වැටහීමක් ලැබෙන්නට ඇති. මම නැවතත් යොමු වෙන්නට සූදානම් අපේ රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමා වෙතට, වෛද්‍ය UMM සමරනායක මහතා වෙතට. දැන් ධර්මයේ තුල හැසිරෙනා වූ පිරිසක් කියන්නේ බොහොම සංවර පිරිසක්. ඒ වගේමයි සිල්වත් පිරිසක්. ගුණධර්ම අතින් බොහොම දියුණු වෙච්ච පිරිසක් තමයි ධර්මය තුල හැසිරෙන පුද්ගලයන්. ඒ වගේ පිරිසක්
රාගම ශික්ෂණ රෝහල තුළ මේ වගේ හදිසි ප්‍රතිකාර ඒකකයේ තුළ වැඩ කිරීම සහ වැඩසටහන් විවිධ වැඩසටහන් සිදු කරමින් ජනතාව වෙනුවෙන් තමන්ගේ ධර්මයේ වෙනුවෙන් යම්කිසි සේවාවක් සිදු කිරීම තුළ අපට දකින්න පුළුවන් සුවිශේෂී කාරණා තිබෙනවා. ඔබතුමාට ලැබෙන අදහස මොකද්ද? දැනෙන අදහස කොහොමද මේ පිළිබඳව? අත් වශයෙන්ම අපි අපේ බුද්ධ දර්ශනය අනුව අත් වශයෙන්ම ගිලනුන්ට උපස්ථාන කිරීම ඉතා මහඟ පුණ්‍ය කර්මයක්. අත් වශයෙන්ම අපේ විශේෂයෙන් මේ අපේ හදිසි ප්‍රතිකාරයකේ පමණක් නෙවෙයි රෝහල තුර පැවැතෙන මේ සියලුම ආගමික කටයුතු වලදී මම හිතන්නේ හැමදෙනාම ඔහුගේ මෛත්‍රී කරුණාව නැත්තම් වර්ධනය කර ගන්නවා නම් එවැනි පුද්ගලයෙකුගෙන් රෝගියෙකුට ලැබෙන සත්කාරය මම හිතන්නේ එක ඉතින්ම අත් වශයෙන්ම ඉතා හොඳ නැත්තම් රෝගියාට නැත්තම් කරන කරුණාව මෛත්‍රියෙන් කරන ප්‍රතිකාරයක්. එතකොට තමයි අත් වශයෙන්ම රෝගියාට නියම හදවතින්ම ඔහුට සන්තෝෂ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිකාරය ලැබෙන්නේ. ඒ වගේම කැපවීමක් ඇති වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ එවැනි කාර්ය මණ්ඩලයක් ඉන්න එක විශේෂයෙන්ම මේ වගේ විශාල තැනක ඒ වගේම මේකට විශාල රෝගීන් සංඛ්‍යාව දිනකට 5000ක් විතර රෝගීන් සංඛ්‍යාව ප්‍රතිකාර ගන්න ස්ථානයක එවැනි කාර්ය මණ්ඩලයක් යටතේ ඇත්ත වශයෙන්ම රෝගීන්ට පමණක් නෙමෙයි පරිපාලනය කරන රෝහලේ විශේෂයෙන්ම ඒ සහ සම්බන්ධ නිලධාරීන්ටත් මම හිතන්නේ අනිවාර්යයෙන්ම මම කියන්න ඕනේ අපිට පහසු වෙනවා එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් රෝහලේ ඉදිරි කටයුතු කරගෙන යෑමේදී එදිනදා පැවැත්ම සඳහා මම හිතන්නේ ඒක සෑමදෙනාම මම කියන්න ඕනේ කෞශල්‍ය උනත් දන්නා එවැනි පුද්ගලයන්ගේ මනසෙන් මොනතරම් අදහසක් නැත්නම් කරුණාවක් මෛත්‍රියක් ඇති වෙනවද කියලා විශේෂයෙන්ම රෝගීන්ගේ යහපත සඳහා ඒක තමයි මට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. සැබවින්ම දැන් අපට හිතෙන්නට පුළුවන් විශේෂයෙන්ම මේ වගේ රෝහලක් තුළ නැත්නම් ආයතනයක් තුළ මේ කරන්නා වූ සුවිශේෂී කටයුත්ත විශේෂයි. මොකද ධර්මයත් සමග යන්නේ. නමුත් රෝහලක් කියන්නේ සාමාන්‍ය පොදු ස්ථානයක්. ඔබ දන්නා රෝහලක් තුළට විවිධ ජාතීන් ඉන්න පුළුවන්. විවිධ ආගමකට අයිත් පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ වගේමයි මේ රෝහල තුළ සේවය කරන පුද්ගලයන්ුත් එසේ වෙනස් වන්නට පුළුවන්. නමුත් රාගම ශික්ෂණ රෝහල තුළ මේ සම්ඩෝහන් කරන මේ සුවිශේෂී පියවර එහෙම නැත්නම් මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරනව මේ සුවිශේෂී වන්දනාව තුළදී ඔවුන් සියලු දෙනාම එකතු වෙලා තමයි තමන්ගේ වැඩ කටයුතු කරන්නේ. සහ තව ඔබට කාරණාවක් මතක් කරන්න ඕන. රාගම් ප්‍රදේශය කියන්නේ සාමාන්‍යයෙන් බෞද්ධ ආගමේ සිටින පුද්ගලයන් වගේම අනිකුත් ආගම්වල සිටින පුද්ගලයන්ත් වැඩිම වාසය කරන ප්‍රදේශයක්. ඒ වගේ ප්‍රදේශයක දැන් මේ රෝහල තුළදී සිදු කරනව මේ කාර්යය පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුමයි. විශේෂයෙන්ම ඔවුන් එකතු වෙලා සමගියෙන් යුක්තව තමන්ගේ වැඩ කටයුතු සිදු කිරීම වටිනා කාරණාවක්. ඒ පිළිබඳව මම විමසන්නට කැමති අපගේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙදෙන නිලධාරිණී කුමුදු කුමාරි ජයකොඩි මහත්මියකින් මම ඔබතුමියගෙන් විමසන්නට කැමතියි දැන් සියලු දෙනා එක්කහුව වෙලා තමයි මේ වැඩසටහන දියත් කරන්නේ. සියලු දෙනාගේ එකතු වීමක් තමයි මේ වැඩසටහන දියත් වෙන්නේ. මේ පිළිබඳව ඔබට දැනෙන අදහස කුමක්ද? ඔව් කෞශල්‍ය ඔබ කිව්වා වගේ විශාල ආයතනයක් කියලා කියන්නේ විවිධ ආගමිකයන් විවිධ ජාතීන් සේවය කරන සහ සේවය ලබා ගන්න තැනක්. ඒක ඒ අවස්ථාවේදී අපි සේවය ලබා දෙන්නේ එක පිරිසකටද එක ආගමකටද එක ජාතියකටද කියලා අපිට අදහස් දක්වන්න බෑ. සියලු දෙනාම මිනිස්යෝ වුණාම මේ මිනිසුන්ට සේවය සලසන තැනක් තමයි රෝහලක් කියලා කියන්නේ. මා කලිනුත් මතක් කළා වගේ ජීවිතයේ ගැටලුවක් සමග එන මිනිස්සු තමයි අපිට හම්බ වෙන්නේ. මේ වෙලාවේදී අපිට ඊටාම ප්‍රීතියෙන් ඉන්න සතුටින් හිනහ වෙලා එන මිනිස්සු හම්බ වෙන්නේ බොහොම අඩුයි. එවැනි අයට සේවය සලසන කාර්ය මණ්ඩලයේ පවා ලොකු මානසික පීඩනයක ඉන්නේ. මොකද මේ සේවාව සපයද්දී ඒ තියෙන වගකීමත් ඒ දැනෙන දේවලුත් එක්කලා. එතකොට මේ ඒ අවස්ථාවේදී මේ මිනිස්සයා මොන ජාතියද මොන ආගමේද කියන එක කොයිම විදිහකින්වත් වැදගත් වෙන්නේ නැහැ. අපේ රෝහලෙත් කාර්ය මණ්ඩලය ගත්තාම අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ 3000කට ආසන්න කාර්ය මණ්ඩලය තුල වැඩි දෙනෙක් බෞද්ධ ආගමිකයන් ඒ වගේම වෙනත් ආගමිකයන් සැලකිය යුතු ප්‍රමාණිකුත් ඉන්නවා.
බොහෝ වෙලාවට මාසේ පුන් පොහොයදා මල් පූජා වැඩසටහනේදී මම දකිනවා අපි ඒක වාට්ටු වලට බෙදලා දීලා තියෙනවා හැම දවසක්ම අවුරුද්ද පුරාම මේ ආගමික ભેදයක් මේ ಜಾති ભેදයක් සලකන්නේ නැතුව ඕනතරම් කතෝලිකයෝ ඕනතරම් මුස්ලිම් අය ඕනතරම් දෙමළ අය පවා මේ වැඩසටහන් වලට ගිහිල්ලා ප්‍රායෝගිකව සම්බන්ධ වෙනවා. ඒවට උදව් කරනවා. අත් දෙක වැඳගෙන ඉන්නවා. මොකද මම වුණත් විශ්වාස කරන එක දෙයක් තමයි කිසියම් ආගමක මුල් ස්වરૂපය ගත්තාම කිසිම වෙලාවක අර ආගම උසස්ෝ මේ ආගම පහත් කියලා තැනකට යෙදෙන්න බෑ. මේ හැම දෙයින්ම හදන්නේ මිනිහාව යහමගට යොමු කිරීමක්, මිනිහා පූර්ණ ජීවියෙකු කිරීමක් වගේ අදහසක් තමයි ගැබ් වෙන්නේ. ඒ නිසා මම පෞද්ගලිකව විශ්වාස කරනවා වෙනත් ආගමිකයන් මෙවැනි කාර්යයන්ට සම්බන්ධ වීම පාපයක් නොවේ කියලා. එතකොට හදිසි ප්‍රතිකාර ඒකකය ගත්තාම ඒ අය ඊටාම දැඩි කලබලකාරී වාතාවරණයක හිටියත් ඒගොල්ලන්ගේ හිතේ ඇති වුණු මේ බෞද්ධ ආගමික ප්‍රබෝධය නිසා පටන්ගත්තු මේ වැඩසටහන ඇතුලේ ඒගොල්ලන්ට හැකි වුණා මුළු රෝහලේම කාර්ය මණ්ඩලය එක මිටකට එක්කහු කරගන්න. ඔබ කෞශල්‍ය ඔබලාට අපිට කියන්න බෑ මේ කතෝලිකයා අපිට උදව් කළා මේ මුස්ලිම් මහත්මයා මේ නෝන මහත්මයා අපිට උදව් කළා කියලා නම් වශයෙන් කියන්න බැරි වුණත් ඇත්ත ඒක. එතන කතෝලිකද හින්දු ආගමිකයෙක්ද ඉස්ලාම් භක්තිකයෙක්ද කියන එකට වඩා පිරිසක් වශයෙන් මේ හැමදෙනාම මේ උතුම් වූ සත්කාරයට අද වෙනකොට එකට බැඳිලා එක මිටකට ගොනු වෙලා ඉන්නවා. ඒකේ මං හිතනවා ඒකේ හුඟක් ඒහා සම්බන්ධ වටිනාකම වැඩියෙන් හිමි වෙන්න ඕන හදිසි ප්‍රතිකාර ඒකකේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම වෛද්‍ය හෙද කනිටු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ඒ අයවත් මුලින් බලාපොරොත්තු නොවුණු තරමට දවසෙන් දවස මේ වැඩසටහන ඊටාම පුළුල් වුණා. විශාල රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ කරගෙන තවත් අය සම්බන්ධ කරගෙන අපේ ආයතනයේ ඇතුලේ පවා සියලු දෙනාම දැනුවත් වෙලා සියලු දෙනාගෙම ආශිර්වාදයන් හා සහයෝගය මැද තමයි මේ ගමන යවෙන්නේ. එතකොට කාර්ය මණ්ඩල ගත්තාම කාර්ය මණ්ඩලවල විවිධ ගැටලු විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල විවිධ ගැටලුන් මාධ්‍යයක ඉන්න ඔබතුමාට නොහුරු නැතුව ඇති. නමුත් රෝගියෙකුට සේවාව සලසද්දි වගේම මේ වගේ උතුම් සත්කාරයකදීත් ඒ ගැටලු කවදාකවත් අපිට ගැටලුවක් උනේ නැහැ. ඒ ගැටලු වලට සීමා වෙලා තියෙනවා. ඒ අවස්ථාවන්ට සීමා වෙලා තියෙනවා. ඒයින් පිටත අපි අතර කිසිම ભેදයක් නැහැ. ඒවා කරපින්නාගෙන යා යුතුයි කියලා අපි හිතන්නේ නැහැ. ඒ නිසා ආගම හෝ ජාතිය හෝ මේ ගැටලු අපිට බලපෑවේ නැහැ මෙවැනි කාර්යයක් කරද්දී. ඒ නිසා මං හිතනවා මේ කාර්යය ඊටාම පරිපූර්ණත්වයකින් යුතුව කරගන්නට හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතුළු රාගම ශික්ෂණ රෝහලීය කාර්ය මණ්ඩලයට සුබ දවස උදා වෙනවා කියලා මේ සතියන්තේ එයින් මහත් පිනක් වුන්ට අත්වේවි කියලා අත්වෙනවා. ඒ පින ලබා ගන්නට මේ හැම දිනාගෙම දායකත්වය මේ හැම දිනාගෙම ආශිර්වාදය වුන්ට ලොකු බලයක් ශක්තියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. සැබවින්ම දැන් ඔබට අසන්නට ලැබුණා සියලු දෙනාගේ එකතු වීම මත තමයි ඔවුන් මේ සත්කාරය සිදු කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දෙසා පුද පූජාවන් සිදු කරන්නේ සියලු දෙනා එකතු වෙලා. ඒ බොහොම වටිනා කාරණාවක්. ඒ වගේමයි මේ කාරණාව ගැන කතා කරනකොට අපි මේ ස්වර්ණමාලී මහසෑය වන්දනාව ගැන වගේම අපි තවත් බොහෝ කාරණා ඔස්සේ අප මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්නට සූදානම්. මම අපගේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සේනක හේරත් මහත්මයා වෙත යොමු වෙන්නට කැමතියි. දැන් අපි ගත කරන ජීවිතේ බොහොම කාර්යබහුලයි.
දැන් රෝහලකට පැමිණෙන පුද්ගලයන් වුණත් බොහොම කාර්යබහුලව තමන්ගේ ජීවිත දුකසේ ගත කරන සමහර කට්ටියක් අපිට දකින්න ලැබෙනවා ගිලන් පිරිස. ඒ වගේමයි ඒ කාර්ය මණ්ඩලයේ පිරිසක් කාර්යබහුලව තමන්ගේ ජීවිතය ගත කරනවා. පාසලෙන් ආරම්භ වෙලා දැන් ඔබතුමා වෛද්‍ය විද්‍යාලයට ගිහින් වෛද්‍ය විද්‍යාලය වගේ ගහම තමන්ගේ කාර්යබහුලත් එක්ක ධර්මයේ මගහැරෙනවා, ගුණධර්ම, සාරධර්ම මේ වගේ දේවල් මගහැරෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් නැවතත් මේ වගේ වෛද්‍ය විද්‍යාලයෙන් එළියට ඇවිල්ලා වෛද්‍යවරයෙක් විදිහට සේවය කරද්දී ළඟට කාර්ය මණ්ඩලයත් එක්ක එක්කහුලා සේවය කරද්දී නැවතත් මේ වගේ ධර්මයට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔස්සේ ගුණධර්ම වගා කරන ගමන් බොහෝ දෙනෙක්ගේ හිතසුව පිණිස කටයුතු කරන්න ලැබීම වාසනාවක්. ඒ පිළිබඳව ඔබතුමාට දැන් අදහස කුමක්ද? ඔව් ඇත්තටම කෞශල්‍ය එක ඇත්තටම වාසනාවක්. ඔබ කිව්වා වගේම අපි මං හිතන්නේ මම විතරක් නෙමේ වෛද්‍යවරු විතරක් නෙමේ අද පරිසරය ගත්තොත් හුඟක් දෙනා කුඩා කාලේ ඉඳලම අපි දැන් දකින වාතාවරණ හැටියට විභාග රැල්ලක් එක්ක සහ ආර්ථික රැල්ලක් එක්ක තමයි වැඩෙන්නේ. පොඩි කාලේ ඉඳලම අපි හිතුවොත් ශිෂ්‍යත්වයේ උපස සාමාන්‍ය පෙළ උසස් පෙළ විශ්වවිද්‍යාල හැම ආයතනයකම තියෙන ඇත්තටම තරංගයක්. දෙමාපියන් අතර ළමයින් අතර මේ සියලු දෙනා අතර තරංගයක්. එතනින් ඔබට ගිහිල්ලා අපි සමාජයට ගියහම අපි ඊළඟට ආර්ථික තරංගයකට වැටෙනවා. ඉතින් මේ හැමදැනම තරංග අපිට තරංග නොකරත් බෑ. අපිත් ඒ තරංග ඉබේම තල්ලු වෙලා යනවා. ඉතින් ඒ අතර ඔබ කිව්වා වගේම මම හිතන්නේ ආගමික පැත්ත ධර්මයෙන් පැත්තෙන් ඈත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඒක මම හිතන්නේ අපිටත් නොවුණා නෙමෙයි. අපිත් ඒ තරඟට යනකොට අපිට කොටින්ම අපිට පොයේ දවසකට පන්සලකට යන්න තියෙන ඉඩ අපිට සීල් සමාදන් වෙන්න තියෙන ඉඩ අපිට හුඟක් දේවල් මග ඇරුණා. ඒ මග ඇරලා ඒ රැල්ලත් එක තල්ලු වෙලා තමයි අපි මේ වගේ තැනකට ආවේ. ඒ වුණාට කෞශල්‍ය මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපි කරපු කුසල් ධර්මයන් තියෙනවා නම් අපිට ඒක පළ දෙනවා කවදා හෝ. ඉතින් මේ රැල්ලෙන් අපි තල්ලු වෙලා ආවට අපි මගේ මොකක් හරි එහෙම පිනක් තියෙන්න ඇති අවසානයේ මම කල්යාණ මිත්‍රයන් පිරිසක් මැදට වැටුණා. ඒ කල්යාණ මිත්‍ර සේවනයත් එක්ක තමයි අපි ඔක්කොම එක අදහස් අපේ හෙද නිලධාරීතුමා කිව්වා වගේ අපි ඔක්කොම අන්තිමට එකතු වුණාට පස්සේ එක අදහස් ගොන්නක් තියෙන පිරිසක් එකතු වුණා. ඒක ඇත්තටම ආශ්චර්යයක් කියලා කියන්න පුළුවන්. මොකද අපි මෙතන වෛද්‍යවරුන් ඉන්නවා, හෙද නිලධාරීන් ඉන්නවා, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. මේ සියලු දෙනාම මේ එකම අදහසෙන් ඉන්න පිරිසක්. ඉතින් ඒ පිරිස මැදට වැටුනහම මං හිතන්නේ අපේ මොනවා හරි පෙර කුසල් තියනවා නම් අපිට බැහැ මිදෙන්න එකෙන් ඒ යන රැල්ලත් එක්ක. ඉතින් අර ආර්ථික අධ්‍යාපනයේ රැල්ලෙන් අපි දැන් වෙනම ධාර්මික රැල්ලකට මං හිතන්නේ එකතු වෙලා තියෙනවා. ඒක බලන් ඉන්න අයට තේරෙන්න මං කියන්නේ ඒක අර දේවල් වලට පසුබෑමක් නෙමෙයි. අපි යන ආර්ථික ගමනකට හෝ අපි යන අධ්‍යාපන ගමනකට හෝ අපේ තියෙන වෙනස් සමාජ වටපිටාව පෞල් අපේ පෞද්ගලික ජීවිතේ ඒවට මේ එකක්වත් අපිට බාධාවක් උනේ නැහැ. යම් කැපකිරීම කරන්න උනාට අපිට ඒවා බාධාවක් උනේ නැහැ. ඒත් එක්කම අපිට ධාර්මික ජීවිතයක් ධර්මයත් එක්ක යන්න පුළුවන් මේ දේවල් කරන්න අපිට මං හිතන්නේ පරිසරය ඉබේම සකස් වුණා. ඒක තමයි අපි දැන්ටත් කරගෙන යන්නේ. එහෙමයි කියලා අපි කිසිම කෙනෙක් අනෙකුත් වෛද්‍යවරු හෝ හෙද නිලධාරීන් හෝ වෙනත් රජයේ සේවකයෝ හෝ අනිත් සමාජය කරන අනෙකුත් දේවල් සාමාන්‍ය දිනදා ජීවිතය අපි ගත නොකරනවා නෙමෙයි. අපිට සාමාන්‍ය විදිහට අපි ඒවා ගත කරන අතරේ තමයි මේ දේවල් යන්නේ. ඒ දෙක එකට යන්නේ. ඒ දෙකක් නෙමෙයි. ඉතින් ඒකට අපිට මම හිතනවා හොඳ තෝතන්නක් වුණා මේ රාග මහජන ප්‍රතිකාර ඒකකේ සහ මේ වැඩපිළිවෙල වල. සැබවින්ම ඔවුන් ආයතනයක් විදිහට තමන්ගේ ආයතනයට ධර්මය ගලපා ගන්න ගමන් ඔවුන් මුලින් පැවසුවා සදහම් පුස්තකාලයක් තිබෙනවා. ඒ වගේම ඔවුන් විවිධ වන්දනා කටයුතු සංවිධානය කරනවා. ඒ අතරතුර කාර්ය මණ්ඩලයට වගේම රෝගීන්ටත් ඔවුන් ගුණධර්ම අතින් දියුණු වන්නට ඉඩ ප්‍රස්තාව සලසා දෙනවා. ඉතින් මේ වගේ තෝතැන්නක් ඔවුන් සකසා දෙදී තමයි අසිරිමත් ස්වර්ණමාලී මහසෑ වන්දනාව සංවිධානය වන්නේ. ඉතින් මේ අසිරිමත් ස්වර්ණමාලී මහසෑ වන්දනාව ගැන අපි නැවතත් කතා බහට යොමු විය යුතුයි. මම නැවතත් යොමු වෙනවා. හදිසි ප්‍රතිකාර ඒකකයේ බාර හෙද සොයිරිය වාසනා පල්පාගම මහත්මිය වෙතට. මම ඔබතුමියගෙන් අසන්න කැමතියි දැන් මේ වන්දනාව 25 වෙනිදා සංවිධානය වෙනවා. එදිනට එන පුද්ගලයින්ට එදිනට එන සුපින්වතුන්ට තමන්ගේ ඒ අදාළ පින්කම් කටයුතු කරගන්න අතරතුර පාසුකම් පිළිබඳව ඔවුන් සලසා ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. අපි ඔවුන්ට ඒ පිළිබඳව මතක් කරමු. ඔව් කෞශල්‍ය අපි පහසුකම් සපයා ගැනීම පිළිබඳව මුලින්ම අනුරාධපුර නගරාධිපතිතුමා දැනුවත් කරලා තියෙන්නේ. එතුමා මාර්ගයෙන් අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය ඒ වගේම විශේෂයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය අපි දැනුවත් කරලා තියෙනවා ආරක්ෂාව සහ අනිකුත් සුබ සාධන කටයුතු සම්බන්ධයෙන්. ඒ වගේම තමයි අපි
අනුරාධපුර ශික්ෂණ රෝහල දැනුවත් කරලා තියෙනවා අපේට යම්කිසි අවස්ථාවක වග්යන රථයක් සහ ඊට අවශ්‍ය පහසුකම් අපි සැලසලා තියෙනවා. අපිත් එක්ක මේ අසිරිමත් රුවන්වැලි මහසෑය වන්දනාවට සහභාගී වෙන අපේ පින්වත් පිරිසට අපි සියලුම පහසුකම් මේ වෙනකොට සපයා දීලා තියෙනවා. ඒ වගේම අපිට කී දහසක් ආවත් අපි බලාපොරොත්තු වෙන සියලුම දෙනා ඉතාම බැතිසිතින් අපි පිළිගනු ලබනවා මේ පින්කම සඳහා. අපි ඇත්තටම බැතිසිතින් පටන් ගත්තේ බැතිසිතින් කරගෙන යන ලබනවා. ඒ වගේම අවසානයේත් බැතිසිතින්ම නිමා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා අපිට පුළුවන් උපරිමයෙන් අපි පහසුකම් සලසන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට මේ ගෞතම බුදුරජාණන් උදෙසා මේ සිදුවන පින්කමේදී දේවානුභාවයක් වගේ සියලුම කටයුතු ඉතා සාර්ථක සිදු වුණා. ඉතින් ඒ වගේම ඉදිරි කටයුතු අපිට ප්‍රශ්නයක් නොවේ කරගෙන ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ මම මුලින් සඳහන් කරපු සියලුම ආයතන හරහා අපිට සම්බන්ධීකරණය ලැබෙනවා. ඒ වගේම නවාතැන් පහසුකම් පිළිබඳව නම් මේ වෙනකොට ලොකුවට අපිට දායකත්ව දරන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට ආහාර පාන සම්බන්ධයෙන් ඒ පැමිණෙන අයට ආහාර පාන අවශ්‍ය නම් අපිට කලින් දැනුවත් අපි ඒ ස්ථානයට අවිලා අපිට මුලින් දැනුවත් කිරීමක් මගින් අපි ඒ ආයතනත් එක්ක කතා බහ කරලා තියෙනවා. යම්කිසි මුදලකට ඒවා ලබා දෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ ආරක්ෂාව වගේ මේ සියලුම කටයුතු තහවුරු වෙලා තියෙන බව ඔයගොල්ලන් සියලුම බැතිමතුන්ට දන්වන්න කැමතියි. සැබවින්ම අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඔබේ පුණ්‍ය කර්මය සාර්ථක වෙන්න කියලා. ඔබ මේ කරන්නා වූ සත්කාරය සාර්ථක වෙන්න කියලා. විශේෂයෙන්ම තවත් ඔබට මතක් කළ යුතු කාරණාවක් තිබෙනවා. මේ පුණ්‍ය කර්මය සංවිධානය වෙනකොට බොහෝ පිරිසක් ඒ සඳහා උදව් උපකාර කරනවා. ඒ පිළිබඳවත් අපි මතක් කළ යුතුමයි. ඒ සඳහා මම මේ මොහොතේදී අවස්ථාව ලබා දෙනවා හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරී වරුණ ප්‍රසාද් මහත්මයාට. මම ඔබතුමාගෙන් අසන්න කැමතියි දැන් මේ පුණ්‍ය කර්මය සංවිධානය වෙනකොට බොහෝ දෙනෙක් උපකාර කරනවා. ඒ උපකාරයන් ගැන මේ මොහොතේදී අපි මතක් කරමු. ඔව් ඇත්තටම කෞශල්‍ය මේ දැන් අපි පින කියලා කිව්වනේ. මේ පින කියන්නේ ඇත්තටම හරිම අසිරිමත් දෙයක්. අපි ඇත්තටම අපි ඉපදිච්ච දවසේ ඉඳලා මේ දක්වා අපි ජීවත් වෙනවා. අපි මේ ජීවත් වෙනකොට අපි මේ බාහිර පරිසරය දකිනවා විවිධ ඛේද වාචක අපිට අසන්නට දකින්නට ලැබෙනවා. එතකොට අපිට සමහර අපි රෝහලේ ඉන්නකොටත් අපිට සමහර ඒවා හරිම ඛේදනීයයි. ඉතින් සමහර අවස්ථාවල අපිට හිතෙනවා මේ පිනේ අඩුවක්ද කියලා. සමහර අවස්ථාවල අපිට හිතෙනවා මේ හොඳට හිටපු ගමන් එකපාරට අනතුරට ලක් වෙනවා. ඉතින් ඇත්තටම අපි කාටවත් මේ කෞශල්‍ය අපේ ජීවිතය ගැන අපිට මේ නිශ්චිත මේ සහතිකයක් දෙන්න බෑ මේ ස්ථාවරයි කියලා. මේක ඇත්තටම අනිත්‍යයි. මේ අනිත්‍ය ජීවිතය තුළ තමයි කෞශල්‍ය අපි මේ හැමදේම ස්ථාවරව ගොඩනගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ අපි යන ගමනේදී අපිට පින කියන එක හරි වැදගත්. මේ හරි වැදගත්කම කියන එක තේරිච්ච හින්දාම තමයි අපි මේ ධර්මයට ඇත්තටම නැඹුරුනේ. භාගතුන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තියෙනවා කෞශල්‍ය මහා පුඤ්ඤාභාය කියන සූත්‍රය. මේකේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි පිනට බිය නොවව් කියනවා. මහණෙනි මේ පින කියන්නේ සැපයට කියන නමක් කියනවා. එතකොට මේ පින හරියට නෙලා ගන්න. පින් ඵලය හරියට උපද්දවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. කොටින්ම අපි කතා කරොත් අපි හදිසි ප්‍රතිකාර ඒකකයේ තුල මේ වැඩසටහන් මේ විශාල දේවල් සමාරම්භ වෙන්න කලින් කෞශල්‍ය අපි මේ කරේ ඇත්තටම රෝගියන් හදිසි ප්‍රතිකාර සිදු කරලා අපිට චූටි විවේකයක් හම්බ වෙනවා සමහර අවස්ථාවල. ඒ වෙලාවේ අපි මේ ජීවිතය ගැන කතා කරා. ඇත්තට මොකද්ද මේ ජීවිතේ? අපි දකිනවා ඇක්සිඩන්ට් වෙලා එනවා කුඩා දරුවෝ මිය යනවා. අම්මා ඉන්නවා දරුවා මිය යනවා. දරුවා ඉන්නවා අම්මා මිය යනවා. මේක අපිට හරිම මුලින්ම මේක හරිම අපිට හරිම ආත්තියක්. අපි කතා කරා ඇත්තට මොකද්ද මේ ජීවිතේ? මේ ජීවිතය ඇත්තටම අනිත්‍යයි නේද? මොකද අපි මේ දකින්න කියන දේවල්. ඒ හින්දා අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට මේක යම්කිසි ප්‍රශ්නේ විසඳන ආකාරයක් තේරුණා. අපි ඒ ඔස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර දේශනා අපි ටික ටික කතා කරන්න පටන් ගත්තා. මේ සූත්‍ර දේශනා කතා කරන යද්දී හරි පුදුමයි කෞශල්‍ය. මේක ඇස්සරෙනවනේ මේ ධර්මයේ. මේක මේ ජීවමාන මේ වඳ බහැපු ධර්මයක් නෙමෙයි. මේක සජීවී. මේක අද්විතීය දෙයක්. මේකට දෙවෙනි ධර්මයක් අපිට හිතා ගන්න බෑ. මේ ධර්මයේ ස්වාක්කාතයි. මුල මැද අග හරියට පරිපූර්ණයි. මෙන්න මේක අපිට වැටහෙන්න ගියා. දැන් අපි වෛද්‍යවරු හෙදෙනිලධාරීන් මේ හැමෝම යම්කිසි අධ්‍යාපනය ලැබපු පිරිසක්. එතකොට මේ පිරිසට මේක දැනෙන්න ගත්තා. අන්න ඒ වෙලාව තමයි අපි තීරණය වුණේ අපි මේ ප්‍රශ්න විසඳ ගන්න අපිට පින ඕනේ. ඒ හින්දා තමයි අපි අපේ වෛද්‍යතුමා ඉස්සෙල්ලා සඳහන් කරා වගේ අර මේ පින් වැඩ ටික ටික අපි සාර්ථකව කරගෙන ආවේ.
ඉතින් මේ රුවන්වැලි සෑය වන්දනාව සංවිධානය කරගන්නකොට අපිට මේ විශාල පිරිසක් උදව් කරා. සමහර ආශ්චර්ය සිදුවීම් සිද්ධ වුණා කියන්නේ කෞශල්‍ය අපි සමහර සදහවත් මාත්තුන්ට කියනවා ගිහිල්ලා මේ අපිට මේ මෙන්න මේක කරගන්න ඕන කියලා. හරි පුදුමයි කියපු සැනින් හරි මම කරලා දෙන්නම් කියනවා. ඒක එක සැනින් ඉදිරිපත් වෙනවා. අපි පස්සෙන් ගිහිල්ලා අනේ කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා අපි මේ බලපෑම් කරේ නැහැ. මං හිතන්නේ කෞශල්‍ය ඇත්තටම මේකට දේවානුභාවයක් දිව්‍යමය සහභාගීත්වයක් තියෙනවා. සමහර දැන් අපි මූලික සාකච්ඡාවටකින් පස්සේ අපි වෛද්‍ය කණ්ඩායමක් සහ අපේ හෙද නිලධාරීන් පිරිසක් අපි රුවන්වැලි සෑය බලලා ගියා. අපි රුවන්වැලි සෑය බලන්න ගිහලා අපි වැඩසටහන් ලියාගෙන ගියා. අපි දැන් මෙහෙම හම්බෙමු මෙහෙම සාකච්ඡා කරමු කියලා. හරි පුදුමයි. ඒ යන තැනේ පුද්ගලයෝ ඉන්නවා. දැන් අපි දැන් අපේ පෞද්ගලික ජීවිතවල වෙන අපේ පෞද්ගලික කටයුතු කරන්න සමහර පුද්ගලයෝ අපි හම්බෙන්න ගිහම ගොඩාක් වෙලා ඉඳගෙන ඉඳලා එහෙම වෙලා තියෙනවා. අපි මේකෙන් වෙහෙසටපත් උන්නේ. මම හිතන්නේ මේ පූජාවට සම්බන්ධලා ඉන්න හැමෝටම මේක දැනුණා ඇඟට. ඒ හින්දා මේකට අපිට උදව් කරපු පෙනෙන නොපෙනෙන හැමෝටම යම් කිසි කෙනෙක් කයින් මේකට උපකාර කළාද? යම් කිසි කෙනෙක් මේකට වචනයෙන් අනේ හොඳයි. අනේ යහපත් කියලා උපකාර කරාද? යම් කිසි කෙනෙකුට කයින් වචනෙන් උපකාර කරන්න බැරුව මනසින් හිතුවද? අනේ හොඳයි. අන්නේ හැමෝටම අපි මේ පින්කම සංවිධානය කිරීමේ යම් කිසි පින්ඵලයක් දැනට රැස් වෙන්න ඇතිනේ. අපි ඒක අනුමෝදන් කරනවා. අනුමෝදන් කරලා අපි සියලුම දෙවි මිනිසුන්ට ආරාධනා කරනවා මේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා දසදහසක් සක්වලින් දෙවියන් රැස් වෙන මිනිසුන් එකතු වෙන මේ අසිරිමත් රුවන්වැලි සෑය වන්දනාවට හැමෝටම සහභාගී වෙන්න කියලා. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මම අර කලින් කිව්වා වගේ මේකට සිතින් කයින් වචනෙන් පුංචි හරි දායකත්වය දුන්න හැමෝටම. ඒත් එක්කම කියන්න ඕන අර ධම්මපදේ හරි ලස්සන ගාතාවක් තියෙනවා මේ දක්ෂ මේ මල් කරුවෙක් මල් එකතු කරලා ලස්සන මල් මාලයක් ගොතනවා වගේ මේ කුසල්මයි රැස් කරගන්න ඕනේ කියනවා. ඒ හින්දා අපි ලස්සනට මේ වැඩසටහන සංවිධානය කරලා තියෙනවා බොහොම ශ්‍රද්ධාවෙන්. මම මුලින්ම මතක් කරන්න ඕන নমස්කාර පූර්වකව අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ වන අතිපූජනීය කිරිපදුල ඥානානන්ද වහන්සේ. උන්වහන්සේට තමයි අපි මේක ඇත්තටම ඉස්සරම ගිහලා කිව්වේ. කිව්වම් පාර උන්වහන්සේ හරි සතුටු වුණා. සතුටු වෙලා කිව්වා පින්ඩස් කරගන්න අවස්ථාවක්. පින්ඩස් කරගන්න අවස්ථාවක් කියලා අපිට හරිම අපිට අපේ අදහස මොහුපුරා යන විදිහට උන්වහන්සේ අපිත් එක්ක කතා කරා. ඒ හින්දා තමයි අපිට ඇත්තටම මේසා විශාලව උන්වහන්සේගේ ආශිර්වාදයත් එක්ක තමයි මේක අපිට මෙච්චර විදිහට සංවිධානය කරගන්න පුළුවන් උනේ. අනිත් එක තමයි අපි ශ්‍රද්ධා රූපවාහිනියටත් අපි ආදපිරි අපේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්න ඕන. අපි ළඟම අපේ අත්වල බැඳගෙන හිටියා මේ දෙවන්ත පුණ්‍ය කර්මේ. ඒ හින්දා මට එක දෙයක් කියන්න ඕන කෞශල්‍ය මේ රුවන්වැලි සෑය වන්දනාවේ අපි මේ ආලෝක පූජාවක් සිද්ධ කරනවා. මට ඒක අතර කියන්න අමතක වුණා. ඒක අපි රුවන්වැලි මහා සෑයේ පේසාවලලු 3ටයි පරිවාර චෛත්‍ය 4 පේසාවලලු 3ටයි මේ විදුලි ආලෝක පූජාවක් සිද්ධ කරනවා. ඊට අමතරව ඔබ අර රුවන්වැලි සෑයට ඇතුළු වන ආරක්ෂිත ස්ථානයේ ඉඳලා රුවන්වැලි සෑයේ මේ දොරටුව ළඟට අපි විදුලි බල්බ සෙට් මග ආලෝක පූජාවක සිද්ධ කරනවා. ඉතින් මම හිතන්නේ මේ මාසේ ඔක්තෝබර් මාසේ 25 වෙනිදා දෙවි මිනිසුන්ට අසිරිමත් දවසක් වෙයි. හැමෝම එකතු වෙලා පින්ඩස් කර ගනිත්වා කියලා අපි මේ හිතනවා. ඒ වගේම අපිට සියලු දෙනාගේම ආශිර්වාද මේ පින්කමට ලැබෙන්න කියලා අපි හිතනවා. ඒ වගේම අපි විවෘත ආරාධනාවක් කරනවා ලංකාවේ සිටින සියලුම රෝහල්වල සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල මහත්මීන්ට ඒ වගේම ලංකාව වාසී සියලුම සදහැවතුන්ට එන්න අපිත් එක්ක අපි සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන මේ අසිරිමත් වූ රුවන්වැලි මහා සෑය වන්දනාවට සම්බන්ධ වෙන්නට කියලා. නමෝ බුද්ධාය. සැබවින්ම ඔවුන් මේ කරන්නා වූ සත්කාරය ගැන ඔබ දැන් සියලු දේ දන්නවා. විශේෂයෙන්ම මේ සත්කාරයට ඔබට සහභාගී වෙලා
පින්පල රැස් කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ නිසා අපත් ඔබට ආරාධනා කරනවා රාගම ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විසින් සංවිධානය කරන්නා වූ මේ අසිරිමත් ස්වර්ණමාලී මහසෑය වන්දනාවට සහභාගී වෙන්න. විශේෂයෙන්ම මේ සෑය වන්දනාවට සහභාගී වෙලා ඔවුන් සමග එකතු වෙලා පින්පල රැස් කරගන්නට ඔබට හැකියාවක් තියෙන කාරණාව අප සිහිපත් කරනවා. අද දවසේදී මේ ස්වර්ණමාලී මහසෑය රජාණන් වහන්සේට කරන්නා වූ මේ වන්දනාව වගේම අපි බොහෝ දේවල් අද දවසේදී සාකච්ඡා කරා. අද දවසේදී අපේ මේ මැදිරියට පැමිණි රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂකතුමා වෛද්‍ය UMM සමරනායක මහතාට පුණ්‍යානුමෝදනා කරනවා ඔබතුමාටත්. ඒ වගේම ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිනී කුමුදු කුමාරි ජයකොඩි මහත්මියටත් මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා කරනවා. හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සේනක හේරත් මහත්මයා ඔබතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා මේ මොහොතේදී. වගේමයි හදිසි ප්‍රතිකාර ඒකකයේ බාර හෙද නිලධාරි හෙද සොයුරිය වාසනා පල්පාගම ඇයටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේමයි හදිසි ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරී වර්ණ ප්‍රසාද් මහත්මයා ඔබතුමාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් අප ඔබට නැවතත් මතක් කරනවා ඔබට හැකියාවක් තිබෙනවා මේ මාසයේ 25 වෙනිදා මේ අසිරිමත් ස්වර්ණමාලී මහසෑය වන්දනාවට සහභාගී වීමේ හැකියාවක් තියෙනවා. ඒ කාරණාව සිහිපත් කරමින් මේ මොහොතේදී අපි ඔබේ නිවසින් සමු කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.